නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමාචානන්ද පහාන සංඥා ඉධානන්ද භික්ඛු uppannං කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති uppannං ව්‍යාපාද විතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති uppannං විහිංසා විතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති uppannuppanne පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති තී. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපේ ක්‍රමානුකූලව පියවරෙන් පියවර මේ ගිරිමානන්ද සූත්‍රය මූලික කරගෙන ධර්මදේශනා මාලාවක් පවත්වන අවස්ථාවක්. අපි මේ 37 වෙනි භාවනා වැඩසටහනට මාතෘකාව සපයාගත්තේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ එන ගිරිමානන්ද සූත්‍රයෙන්. එතකොට මේ ගිරිමානන්ද කියන රහතන් වහන්සේ එක්තරා අවස්ථාවකදී අසාධ්‍ය විදිහට රෝගාතුර වෙනවා. ඉතින් ඒ අවස්ථාව තේරුම් ගත්ත ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ඒ බව දන්වනවා. දන්වලා ඉල්ලීමක් කරනවා ඒ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ කෙරෙහි අනුකම්පා කළා උන්වහන්සේව බැහැ දකින්න වැඩම කරන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේව බැහැ දකින්න වැඩම කරනවා වෙනුවට හරියට නිකන් බෙහෙතක් කියලා දෙනවා වගේ එක්තරා අන්දමකින් මේ ධර්මමය බෙහෙතක් උගන්වනවා. මේ උගන්වන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේට. උගන්වලා කියනවා මේ ධර්මමය සංඥාවන් 10 නැත්තම් මේ ධර්ම දේශනාව ඒ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ගාවට ගිහිල්ලා සජ්ජායනා කරන්න. ඒ අනුව හිත මෙහෙවන හිත යොදන ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ මේ දස සංඥා අහලා ඒ අනුව තමන්ගේ හිත මෙහෙवला මේ සියලු රෝගාබාධ වලින් නිදහස් වෙනවා. සම්පූර්ණයෙන්ම සුවය ලබනවා, නිරෝගී වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට එකක් ගානේ මේ දස සංඥාවන් කියලා දෙනවා. එක එක සංඥාවක් ගානේ කියලා දෙනවා. ඉතින් අපි මේ වෙනකොට ඒ දස සංඥාවන් වල එන අනිච්ච සංඥාව, අනත්ත් සංඥාව, අසුභ සංඥාව, ආදීනව සංඥාව සාකච්ඡා කළා. අද අපිට පිළිවෙලින් තියෙන්නේ පහාන සංඥාව. එතකොට පහාන සංඥාව කියන්නේ කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේම ප්‍රශ්නය අහලා උන්වහන්සේම උත්තර දෙනවා. ඉදානන්ද බික්කු uppannං කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. එතකොට යම්සි කෙනෙක්ගේ හිතේ කාම විතර්කයක් පහළ වුණාම රාගසිතුවිල්ලක්, යම්කිසි ආසාවක්, මොකක් හරි කෙරෙහි තණ්හාවක් හිතේ පහළ වුණා නම් අන්න ඒ කාම විතර්කය, ඒ සිතුවිල්ල හිතේ තියාගන්න නැතිව ඒක ඉවසන් නැතුව ඉන්නවා. නාදිවාසේති. හිතේ රාගසිතක් පහළ වුණාම ඒක ඉවසන්න යන්නේ නැහැ. නාදිවාසේති. පජහති. ඒක දුරු කළා දානවා. විනෝදේති. ඒක විනෝදනය කරනවා. ඒක වළක්වනවා. බ්‍යන්ති කරෝති. ඒක පුළුවන් තරම් ෂය වෙන්න ඉඩ හරිනවා. අනභවං ගමේති. ඒක නූපන් තත්වයටමපත් කරනවා. ඒක සම්පූර්ණයෙන්ම ෂය කළා හරිනවා. ඊට පස්සේ මේ විදිහටම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා uppannං ව්‍යාපාද විතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. එතකොට ඒ විදිහටම යම්සි කෙනෙක්ගේ හිතේ ව්‍යාපාද විතර්කයක්, තවත් කෙනෙක් කෙරෙහි යම්කිසි තරහවක්, වෛරයක්, ක්‍රෝධයක්, ඊර්ෂ්‍යාවක් පහළ වුණා නම් ඒකත් එයා ඉවසන්නේ නැහැ. නාදිවාසේති පජහති. එයා ඒක දුරු කළා දානවා. බැහැර කරනවා. විනෝදේති. විනෝදනය කරනවා. ක්‍රමානුකූලව අතහැරලා දානවා. බ්‍යන්ති කරෝති. ඒක ක්‍රමානුකූලව ෂය කළා හීන කළා දානවා. අනභවං ගමේති. නූපන් තත්වයටමපත් කරනවා. uppannං විහිංසා විතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. ඒ වගේමයි ඒ තනත්තාගේ ඒ යෝගාවචරයාගේ හිතේ පහළ වුණා නම් යම්කිසි විහිංසා විතර්කයක්. මේ කියන්නේ තවත් කෙනෙක්ට අවඩක් වෙන්න කියලා ප්‍රාර්ථනා කිරීමක්, තවත් කෙනෙකුට හිංසනයක් වේවා කියලා ප්‍රාර්ථනා කිරීමක්,
අකරුණාවන්ත විදිහට තමන්ගේ හිතේ පහළුණා නම් තවත් කෙනෙක් කෙරෙහි යම් කල්පනාවක් විහිංසා විතර්කයක් අන්න ඒකත් ඒ තැනත්තා ඉවසන්නේ ඒක තියාගෙන තව වර්ධනය කර ඒකට පැටලි ඒකට පොහොර දමා ඉන්නේ නැහැ. ඒ විතර්කය ඉවසන්නේ නැතිව එයා ඒක දුරු කරනවා. පජහති විනෝදේති. ඒක දුරු කළා දානවා. බැහැර කළා දානවා. වලක්වලා හරිනවා. ඊට පස්සේ බ්‍යන්ති කරෝති අනභවං ගමේති. ඒක සම්පූර්ණයෙන්ම ෂය කළා, හීන කළා, අයින් කළා, නූපන් තත්වයටමපත් කරනවා. දැන් මේ ප්‍රධාන විතර්ක ಜಾති තුන ගැන කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ගැන ප්‍රකාශ කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ සමූහයක් වශයෙන් අරගෙන සියලුම කෙලෙස් සම්බන්ධයෙන් ප්‍රකාශ කරනවා. දේශනා කරනවා. uppannee පාපකේ අකුසලේ ධම්මේ නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. ඒ කියන්නේ මේ යම් හෝ අකුසල විතර්කයක් තියෙනවා නම් සියුම් වෙන්න පුළුවන්, ප්‍රබල අකුසල විතර්ක වෙන්න පුළුවන්. යම් හෝ මේ අකුසල විතර්කයක් හිතේ පහළ වුණා නම් ඒවා ඉවසන්න යන්නේ නැහැ. ඒවා හිතේ තියාගන්න යන්නේ නැහැ. ඒවා හිතේ තියාගෙන ඒවට උල්පන්දම් දෙන්න යන්නේ නැහැ. ඒවා දුරු කළා දානවා, බැහැර කළා දානවා, ෂේ කර හරිනවා, නූපන් තත්වයටමපත් කරනවා. මෙන්න මේකට කියනවා පහාන සංඥාව කියලා. දැන් අපිට තේරෙනවා කෙනෙක් එක පැත්තකින් බැලුවාම මේ චිත්තානුපස්සනාවක් වඩන හැටි තමයි බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේ. හිතේ විවිධ කෙලෙස් පහළ වෙන හැටි දැක ගන්න එක එකපාරටම සමහරලාට යෝගාවචරයට අපහසුයි. මොකද සමහරලාට මේවා දිහා බලන්න ගියාම අපි තුල දියුණු වෙච්ච සතිමත් භාවයක් නැත්තම් දියුණු වෙච්ච හිතේ ඒකාග්‍රතාවයක් නැත්තම් ඒ කෙලෙස් නිවැරදිව හඳුනා ගැනීමේ හැකියාවක් නැත්තම් එහෙමනම් සමහරලාට මේවා බලන්න ගිහිල්ලා දන්නේම නැතුව ඒවට අහු වෙනවා. අපිම දන්නේ නැතුව ඒවට පොහොර දාන ගතියක්, කුල්පන්දම් දෙන ගතියක් තියෙනවා. අන්තිමට ඉතින් බලන්න ගියාට වඩා බලන්න කලින් තිබුණට වඩා බොහොම ප්‍රබල වෙලා ඒවට අහු වෙලා ඒවට වහල් වෙලා ක්‍රියාත්මක වෙන ස්වභාවයක් මතුවෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම චිත්තානුපස්සනාව වගේ මට්ටමක් කතා කරනකොට විශේෂයෙන්ම මතක් කරනවා Taman තුල තහවුරු වෙච්ච සතිමත් බවක් නැත්තම් ඒ වැඩේට අත තියෙන එක ටිකක් භයානකයි කියලා. නාහම් භික්කවේ මුට්ටස් සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි කියලා බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සූත්‍රයේ චිත්තානුපස්සනා කොටසේදී මතක් කරලා දෙනවා. ඒ කියන්නේ ඊට කලින් එහෙනම් යෝගාවචරයේක් කායානුපස්සනාවක් කරහා වේදනානුපස්සනාවක් කරහා Taman තුල යම් පමණක සතිමත් භාවයක් ඒකාග්‍රතාවයක් හිත පිළිබඳ යම් වැටහීමක් ඇති කරගන්න එක වටිනවා. මොකද කායානුපස්සනාව අපි කාටත් පටන් ගන්න පුළුවන් තැනක්. ඒ තුලින් ක්‍රමානුකූලව සතිමත් භාවයක් දියුණු කරගන්න පුළුවන්. එතකොට Tamanට වර්තමාන මොහොතේ සිත පවත්වමින් මේ කයේ සිදුවෙන දේවල් දිහා මධ්‍යස්තව දකින්න පුළුවන් කුසලතාවයක් වැඩිලා. ඒ වගේමයි අපි හිතමු යම් යම් වේදනාවන් කයේ හෝ සිතේ පහළ වෙනකොට ඒ දිහාත් මධ්‍යස්තව බලන්න පුළුවන් ගතියක්, වර්තමාන මොහොතේ හිත පවත්වන්න පුළුවන් ගතියක්, යම් කාල වේලාවක් ඒ මතුවෙන අරමුණේ දිගට අඛණ්ඩව තමන්ගේ අවධානය පවත්වන්න පුළුවන් ගතියක් ඔන්න යෝගාවචරය තුළ පුරුදු වෙලා, පුහුණු වෙලා, එයා තුළ වර්ධනය වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ කුසලතාවයන් නැත්ත වශයෙන්ම යෝගාවචරයෙක් විසින් දියුණු කර ගැනීම අතිශය වැදගත් වෙනවා. ඊට පස්සේ තමයි යාට බයක් හැකක් නැතිව හිත දිහා බලන්න පුළුවන්. ඇත්තටම මේක හිත දිහා ඉබේ බැලෙන්නත් පටන් ගන්නවා. ක්‍රමානුකූලව සිහිය දියුණු කරගෙන තමන් මේ භාවනාවක් වඩමින් ඉස්සරහට යනකොට ඉබේටම වගේ හිත දිහා බැලෙනවා. ඉතින් එතකොට සමහර වෙලාවට යාට තේරෙනවා සතිය දුර්වල වුණ වෙලාවන් වලදී එයාව ඒ එන සිතුවිලි වලට ඒ විතර්ක වලට අහු වෙනවා. හැබැයි හොඳට සතිය දියුණු වෙලා එයාගේ හිතේ කුසල පක්ෂය වර්ධනය වෙලා තියෙන මට්ටමේදී ඒ විතර්ක වලට අහු වෙන්නේ නැහැ. ඒ වෙනුවට හොඳට ඒවට මුහුණට මුහුණලා සටන් කරන්න පුළුවන් ගතියක්, මුහුණට මුහුණලා ඉන්න පුළුවන් ගතියක් එයාට තේරෙනවා. ඉතින් එතකොට මේ හිතේ පහළ වෙන විතර්ක ජය ගැනීම කියන එක එහෙනම් මේ භාවනාවේ තියෙන අතිශය වැදගත් ප්‍රදේශයක් වෙනවා. අතිශය වැදගත් හැකියාවක් කුසලතාවයක් වෙනවා. එහෙනම් මේ හැකියාව කුසලතාවය අපි තුල ක්‍රමානුකූලව දියුණු කර ගැනීම අතිශය වැදගත් වෙනවා. ඒ නිසා විවිධ සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේත් කොහොමද මේ විතර්ක ජය ගන්න උත්සාහවන්ත වුනේ කියන කාරණාව පැහැදිලි කරනවා.
උදාහරණයක් වශයෙන් ද්වේධා විතර්ක සූත්‍රය අපි පොඩ්ඩක් මතක් කරගත්තොත් එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියන්නේ තමන් වහන්සේ බෝසතාණන් වහන්සේ විදිහට ඒ බෝධි සම්භාර පුරනකොට උන්වහන්සේ මුලින්ම තේරුම් ගත්තලු මේ විතර්ක ಜಾති දෙකක් තියෙනවා කියලා. කුසල විතර්ක අකුසල විතර්ක කියලා ಜಾති දෙකක් තියෙන බව තේරුම් ගත්තලු. ඊට පස්සේ කුසල විතර්කයක් පහළනකොට ඒක ඒ ගොඩට දැම්මා. අකුසල විතර්කයක් පහළනකොට ඒක අකුසල විතර්ක ගොඩට දැම්මා. මේ විදිහට කොටස් දෙකකට කඩලා විතර්කත් එක්ක ගනුදෙනු කරන්න උත්සාහවත් වුණා කියලා කියනවා. ඒතර කාම විතර්ක, විහිංසා විතර්ක, ව්‍යාපාද විතර්ක පහළනකොට ඒක දානවා අකුසල විතර්ක ගොඩට. ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත පහළ වෙනකොට ඒ කියන්නේ නෙක්ඛම්ම විතර්කයක්, අව්‍යාපාද විතර්කයක්, අවිහිංසා විතර්කයක් පහළ වෙනකොට ඒ ටික දානවා කුසල විතර්ක පැත්තට. ඉතින් ඒකතකින් මේ කුසලය අකුසලය තේරුම් ගැනීමත් ඊටාම් වැදගත් වෙනවා. ඉතින් ඒක තේරුම් ගත්තට පස්සේ තමයි මේ දෙක වර්ග කළා ඒ ගොඩවල් දෙකට දාලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා යම් වෙලාවකදී ඒ කාලෙදී මම තේරුම් ගත්තනම් දැන් පහළ වෙලා තියෙන කාම විතර්කයක් කියලා හොඳින් තේරුම් ගත්තා නම් බුදුරජාණන් වහන්සේ කියනවා තමන් වහන්සේ හඳුනාගත්තා මේ කාම විතර්කය මටත් අහිත කරයි මටත් හානි කරයි මේක අනුන්ටත් හානි කරයි අනුන්ටත් අහිත කරයි. ඒ වගේමයි මේ තුලින් දුකක් ඇති වෙනවා. ඒ වගේමයි මේ හරහා මගේ හිත දැවෙන්න පටන් ගන්නවා නිවනින් ඈත් වෙනවා. ඒ නිසා මේක දුක පිණිසයි හේතු වෙන්නේ. ඒ නිසා මම ඒ අන්දමින් තේරුම් ගන්නකොට මේ පහළ වෙච්ච කාම විතර්කය ෂේ වෙලා යනවා, බැහැර වෙලා යනවා. ඒ වගේමයි විහිංසා විතර්ක, ඒ වගේමයි ව්‍යාපාද විතර්ක. ඒවත් පහළ වෙනකොට උන්වහන්සේ තේරුම් ගත්තලු ඒවා බොහොම හානිකර දේවල් දිගට පැවැත්වුවොත් Tamanට බොහොම හානි සිද්ධ වෙනවා. Taman දියුණු කරගත්ත යම්සි ප්‍රඥාවක් තියෙනවා නම් ඒ ප්‍රඥාවට හානි සිද්ධ වෙනවා. ඒ වගේමයි ඒක දිගට පැවැත්වුවාම සමහරලාවට Taman තුල ද්වේෂය ඇවිස්සලා අනිත් අයත් එක්ක රණ්ඩු දඹර වලට ගිහිල්ලා ඒ හරහා අනිත් අයටත් හානි සිද්ධ වෙනවා, කරදර සිද්ධ වෙනවා. ඒ වගේමයි මේ තුලින් ඇති වෙන්නේ හිතේ දැවීමක්. කිසිසේත්ම නිවීමක් ඇති වෙන්නේ නැහැ. මේක දුක පිණිසයි හේතු වෙන්නේ කියලා මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඒ තමන් වහන්සේ බෝධි සම්භාර පුරනකොට බෝසතාණන් වහන්සේ වශයෙන් කටයුතු කරනකොට මේ හිතේ පහළ වෙච්ච ඒ විවිධ විතර්කයන් හඳුනාගත්ත හැටි විස්තර කරනවා. දැන් ඊට පස්සේ යම් වෙලාවකදී හිතේ කුසල විතර්ක පහළ වෙනවා නම් අවිහිංසා විතර්කයක්, අව්‍යාපාද විතර්කයක්, නෙක්ඛම්ම විතර්කයක් පහළ වෙනවා නම් එතෙන්දී උන්වහන්සේ තේරුම් ගත්තලු මේ විතර්ක Tamanට අහිතකර විතර්ක නෙමෙයි. අනුන්ටත් අහිතකර විතර්ක නෙමෙයි. මේවා හිතේ පැවැත්වීම තුළින් යම්කිසි නිවීමක්, හිතේ සහනයක්, ප්‍රඥාවට ඉඩ සලස්සන ගතියක් මේ විතර්කවල තියෙනවා. ඒ නිසා ඒ බඳු විතර්ක තේරුම් අරගෙන ඒවා හිතේ පවතින්න ඉඩ දීලා තියෙනවා. ඊට පස්සේ හැබැයි තවත් ඊටාම් වැදගත් කාරණාවක් මෙතෙන්දී මතු කරනවා. දැන් ඒ අකුසල විතර්කයන් කුසල විතර්කයන්ගෙන් ප්‍රතිස්ථාපනය කරාට පස්සේ දැන් දිගටම හිතෙන්නේ කුසල විතර්කලු. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම දිගින් දිගට කුසල විතර්කම විතර්කණය කරමින් ඒවම හිත හිතා ඉන්නකොට ඊට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේ මට හරි වෙහෙසක් දැනුණා. මේ කය කය ක්ලාන්ත වෙන ගතියක් දැනුණා. මොකද හිත නිතරම හිතනවා. හිතේ නැහැ කිසි සංසිඳිච්ච ගතියක්. හිත හිතනවා හැබැයි කුසල විතර්ක තමයි. හැබැයි හිත හිතනවා. ඉතින් එතකොට කය වෙහෙසෙනවා. කයට යම්කිසි වෙහෙසක් දැනෙනවා. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කළා කියනවා බැරිද මට මේ කුසල විතර්කත් සමනය කළා. ඇතුළතම හිත නතර කරගෙන, ඇතුළතම හිත සමාධිමත් කරගෙන, ඒකාග්‍ර කරගෙන විතර්ක සමනය වූ සිතකින් සංසිඳුණු සිතකින් කාලය ගත කරන්න බැරිද කියලා බුදුරජාන් වහන්සේ ඊට පස්සේ ඒ තමන් වහන්සේ මොකද කළේ? ඒ කුසල විතර්කත් සමනය කළා. කුසල විතර්කයනුත් සංසිඳවලා බොහෝම සංසිඳිච්ච සිතකින්, නිශ්ශබ්ද සිතකින්, සැහැල්ලු සිතකින් වාසය කළ බව සඳහන් කරනවා. ඉතින් අපිට තේරෙනවා මේකේ පියවර කීපයක් එහෙනම් අපිට හඳුනා ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මේ අකුසල විතර්ක හඳුනා ගන්න ඕනේ, ඒවා හිතින් අයින් කර ගන්න ඕනේ. ඒ සඳහා යම් උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. සමහරවිට කුසල විතර්කයකින් ඒ අකුසල විතර්කය ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. ඊට පස්සේ කුසල විතර්කයත් සමනය කළා හිත ඇතුළතම නතර වෙච්ච ගතියක, සංසිඳිච්ච ගතියක
සැහැල්ලු වෙච්ච ගතියක ඇතුලේ කතාව පූර්ණ වශයෙන් සමනය වෙච්ච ගතියක පවත්වන්න පුළුවන්. දැන් මේ කාරණාවම තවදුරටත් විස්තර වෙනවා අංගුත්තර නිකායේ එන පංසු දොහවක සූත්‍රයේදී. හරි ලස්සන උපමාවක් එක්ක තමයි බුදුරජාන් වහන්සේ එතෙන්දී ක්‍රමානුකූලව මේ හිත හදන ක්‍රමය කියලා දෙන්නේ. උදාහරණයක් විදිහට ගන්නේ මේ රත්තරන් පිරිසුදු කරන ආකාරය. දැන් මේ පිංතුන් දන්නවා එකපාරටම ඉතින් අපිට රත්තරන් හම්බ වෙන්නේ යම් තැනක රත්තරන් අඩංගුයි කියලා හිතෙන රත්තරන් සහිතයි කියලා හිතන යම්කිසි ඒ රන් මිශ්‍ර පසක් හම්බුනහම ඒ පතල් කනන පිරිස එකතු වෙලා ඒක ඉතින් මුලින්ම බේරලා ගන්නවලු. ඒකේ තියෙන බොහොම රළු ගොරෝසු ගල් කැට බොරළු කැට ඒව ඔක්කොම එකපාර මුල් අවස්ථාවේදී අයින් කරනවලු. ඒක තමයි එක මුල් මට්ටමක්. ඊට පස්සේ තවත් පැත්තකින් පෙරලා එහෙම නිස්සාරණය කළා. ඊට පස්සේ තවත් ඊට වඩා ටිකක් අඩු මට්ටමේ කුඩා බොරළු කුඩා ගල් කැට ආදී දේවල් ඒව අයින් කරලා දානවලු. දැන් ඊට පස්සේ ටිකක් ඊට අරිට වඩා තිබුණට වඩා සිනිඳු පස්සක් තමයි හම්බ වෙන්නේ. ඊට පස්සේ ඒක තව ටිකක් සෝදලා පවිත්‍ර කරලා ඊට පස්සේ පිරිසුදු කිරීමක් කරනවා. ඊට පස්සේ ඒක හොඳට පෙරලා ඊළඟට රත් කළා. ඊට පස්සේ අර ඒකේ තියෙන තවත් අපද්‍රව්‍ය අනවශ්‍ය දේවල් ඒවත් අයින් කළා යම් පමණකට පිරිසුදු වෙච්ච රත්රන් ප්‍රමාණයක් හදා ගන්නවලු. ඒකත් තාම හැබැයි කැඩෙනවලු බිඳෙනවලු ඒ තරම්ම මේ සුඛනම්ය නෑලු. ඊට පස්සේ ඒ හදාගත්ත රන්සුණු ස්වභාවයත් ඒ ටිකත් අරගෙන තවදුරටත් කෝවක දාලා රත් කළා. ඒ අපිරිසුදු දේවල් තව සූක්ෂම අන්දමින් නැවත නැවත රත් කළා නැවත නැවත සිසිල් වෙන්න හැරලා ওই විදිහේ ක්‍රමයක් අනුගමනය කළා. ඊටාම පිරිසුදු රත්රන් මේ පසෙන් තෝර ගන්නවලු බේර ගන්නවලු පෙරා ගන්නවලු. ඊට පස්සේ තමයි මේ පිරිසුදු රත්රන් පාවිච්චි කළා යම්කිසි කර්ණාභරණයක් වෙන්න පුළුවන් මාලයක් වෙන්න පුළුවන් වලල්ලක් වෙන්න පුළුවන් ඒ යම්කිසි ස්වර්ණාභරණයක් තනන්න පාවිච්චි කරන්න. ඉතින් මේ විදිහට බුදුරජාන් වහන්සේ කියනවා ඒ රත්රන් පිරිසුදු රත්තරන් අරගන්නවා කියන එක අර වගේ ක්‍රියාදාම කීපයක් නැත්නම් පියවර කීපයක් හරහා ගිහිල්ලා තමයි කරගෙන තියෙන්නේ. ඉතින් ඒ සඳහා මේ මිනිස්සු දක්ෂ වෙලා තියෙනවා. ඒ සඳහා ඒ රන්කරුවෝ දක්ෂ වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා අන්න ඒ වගේ කියලා සන්ති අධිචිත්ත මනියුත්තස්ස බික්කුණෝ ඕලාරිකා උපක්ඛිලේසා. දැන් මේ හිත හදන කාරණයට අත තිබ්බ යම්කිසි මේ සංසාරයේ බිය දක්නාසුළු වූ තැනැත්තෙක් එයාටත් දැන් තේරෙනවලු මේ හිතේ තියෙනවා කියලා මේ ඕලාරික උපක්ඛිලේශ. දැන් මේ මට්ටමේදී පෙන්වන්නේ බොහොම රළු ගොරෝසු මට්ටමේ උපක්ලේශ මට්ටමක්. ඒවා පෙන්වන්නේ කාය දුච්චරිත, වචී දුච්චරිත, මනෝ දුච්චරිත කියලා. ඒ කියන්නේ කයෙන් සිද්ධ වෙන වැරදි, වචනෙන් සිදු වෙන වැරදි, මනසෙන් සිදු වෙන වැරදි කියලා ඒ කාය දුස්චරිතයන්, වචී දුස්චරිතයන්, මනෝ දුස්චරිතයන් ඒ තැනත්ත හඳුන ගන්නවා. එයා ඒ නිසා සීලයක් ආරක්ෂා කළා. ඒ විශේෂයෙන්ම කාය දුස්චරිතයෙන්, වචී දුස්චරිතයෙන් පුළුවන් තරම් ඈත් වෙන්න බලනවා. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන්, සොරකම් කිරීමෙන්, කාමමිත්‍යාචාරයෙන් වළකිනවා. ඒ වගේමයි බොරු කීමෙන්, පරුස වචන කීමෙන්, කේලාන් පීමෙන්, හිස් වචන කතා කිරීමෙන් වළකිනවා. ඊට පස්සේ මනසේත් පහළ වෙන්න පුළුවන් අධික ලෝභයෙන්, අධික ව්‍යාපාදයෙන්, මිත්‍යා දෘෂ්ටියෙන් වළකින්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේ විදිහට අර ගොරෝසුම මට්ටමින් වැළකීලා දැන් ඊළඟට කාලය ගත කරනකොට තාමත් හැබැයි ਸਰව සම්පූර්ණ වෙලා නැහැ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා තස්මින් පහිනේ තස්මින් යන්ති කතේ සන්ති අධිචිත්ත මනියුත්තස්ස බික්කුණෝ මජ්ක්‍ධිම සහගතා උපක්ඛිලේසා. දැන් අර ගොරෝසු මට්ටම මේ දක්ෂ වූ යෝගාවචරය හඳුනගත්තා. ඒ මොනවාද? කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත. ඒවා මේ දක්ෂ යෝගාවචරය හඳුනගෙන ඒවා යා පැත්තකට දැම්මා, දුරු කළා දැම්මා. හැබැයි දැන් එයාට තේරෙනවා හිතේ තියෙනවා මධ්‍යම සහගත උපක්ලේශ. දැන් ඊට වඩා අඩු මට්ටමක උපක්ලේශ මට්ටමක් තියෙනවා. ඒ මොනවාද? කාම විතක්කෝ, ව්‍යාපාද විතක්කෝ, විහිංසා විතක්කෝ. අන්න අර පහාන සංඥාවේදී විස්තර කරපු විතර්ක ಜಾති තුන ගැන තමයි මෙතෙන්දි සඳහන් කරන්නේ. ඉතින් එහෙමනම් අපි සීලයක් ආරක්ෂා කරගෙන මේ වැඩේට බැස්සහම හිතේ කාම විතර්ක පහළ වෙනවා කියන එක
ව්‍යාපාද විතර්ක පහළ වෙනවා කියන එක, විහිංසා විතර්ක පහළ වෙනවා කියන එක ඉතින් ස්වාභාවිකයි. මේකේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඊළඟ පියවර විදියට හම්බ වෙන්නේ නැත්තම් මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ මේ මට්ටමට. ඉතින් ඇතම් කෙනෙකුට සමාලාවට භාවනා කරන්න ගියාම කලින්ට වඩා කෙලෙස් මතුවෙනවා. කලින් සමහරලාට තිබුණ නැහැ මේ ඒ තරම් හිතේ රාගයක්. නමුත් දැන් ඔන්න භාවනා කරන්න ගිහිල්ලා රාගය උත්සන්න වෙලා. කලින් තිබුණ නැහැ ඒ තරම් ද්වේෂයක්. හැබැයි දැන් භාවනා කරන්න පටන් ගත්තට පස්සේ ඔන්න ද්වේෂය උත්සන්න වෙලා කියලා තේරෙනවා. ඉතින් මේ විදිහට සමහර වෙලාවට Tamanට තමන් සාමාන්‍යයෙන් ඔහේ කෙලිදෙලෙන් ගත කරපු කාලයට වඩා දැන් මේ සීලයක් ආරක්ෂා කරගෙන තමන්ගේ හිත හදන්න පටන් ගත්තාම සමහර ලාවට අධෛර්ය වෙන තරමට මේ හිතේ කෙලෙස් පේන්න ඉඩ තියෙනවා. ඒක හැබැයි ස්වාභාවිකයි. මට මතක් වෙනවා ලොකු ස්වාමීන් වහන්සේ මේ ළඟකදිත් කරපු ධර්මදේශනාවකදී මතක් කළා. ඒ සාමාන්‍ය කාම භෝගීව කාලය ගත කරනවට වඩා ඒ කියන්නේ සොරකම් කරමින්, කාම මිත්‍යාචාරයේ යෙදෙමින්, සතුන් මරමින්, බොරු කියමින්, කේලම් කියමින්, පරුස වචන කියමින්, හිස් වචන කතා කරමින් ඉන්නවට වඩා ඒවයින් වැළකීලා ඉන්නකොට යම්ස කෙනෙක්ගේ හිතේ පහළ වෙන මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක අර தත්තට සාපේක්ෂව හොඳයි. මොකද දැන් Tamanට තේරෙනවා Taman දැන් අර ප්‍රබල ඕලාරික මට්ටමේ අකුසල විතර්ක ටික අතහැරපු නිසා තමයි දැන් මේ මධ්‍යම මට්ටමේ අකුසල මට්ටම පහළ වෙලා තියෙන්නේ. මධ්‍යම මට්ටමේ තියෙන කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියලා මේ සංඥා මට්ටමක් දැන් හිතේ දිගටම උඩුදුවන්නේ මේ අර කලින් තරම් ගොරෝසු මට්ටම දැන් නතර කරපු නිසා. හැබැයි ඉතින් මෙතෙන්දී මේ தত্ত্বයත් ජයගත යුතුයි කියන එක බුදුරජාන් වහන්සේ මතක් කරනවා. දැන් යෝගාවචරය හඳුනාගත්තා. දැන් නම් හිතේ කාම විතර්කයක් තියෙන්නේ. දැන් හිතේ ව්‍යාපාද විතර්කයක් තියෙන්නේ. දැන් හිතේ විහිංසා විතර්කයක් තියෙන්නේ කියලා හඳුනාගත්තා. ඒ දක්ෂ යෝගාවචරය මොකද කරන්නේ? ඒ ටිකත් අන්න ක්‍රමානුකූලව දුරු වෙන්න හරිනවා. ඊට පස්සේ දැන් මේ දුරු කරද්දී විවිධ උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු සක්මන් භාවනාවේ නිරත වෙනකොට එයාගේ හිතේ කාම විතර්ක පහළ වෙනවා. එයා හැබැයි තාම මේකට ඍජුව මුහුණ දෙන්න ශක්තිමත් නැති නිසා එයා මොකද කරන්නේ? ඒක ඔහේ තියෙද්දිම උත්සාහවන්ත වෙනවා පුළුවන් ද කියලා වම් පාදයේ පොළවේ වදිනකොට වම කියලා මෙනෙහි කරන්න. දකුණු පාදයේ පොළවේ වදිනකොට දකුණු කියලා මෙනෙහි කරන්න. බොහොම සරල උපක්‍රමයක් පාවිච්චි කරන්න. මේ මෙනෙහි කිරීම කියන එක පාවිච්චි කරනවා. දැන් එතකොට හිතට මෙනෙහි කරන්න අපි අනදෙනවා. ඒ අස්සේ හිතේ කාම විතර්කයකුත් දුවනවා. හැබැයි ඉතින් යෝගාවචරය මේක පුළුවන් ශක්තිය යොදලා ධෛර්යය යොදලා කරගෙන යනකොට ටික ටික අර අපි යොදන ඒ වම දකුණ කියන විතර්කයේ හරහා අර කාම විතර්කයේ ටිකක් දුර්වල වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අපිට ඒ වෙලාවේ ඇවිල්ලා තුනේ ව්‍යාපාදයක් නම් හිතේ තරහාවක් නම් ඇති වෙලා තිබුණේ අපි අර වම දකුණ කියන එක උත්සාහයෙන් කරගෙන යනකොට වම් පාදයේ පොළවේ ස්පර්ශනයකට වම කියනවා දකුණු පාදයේ පොළවේ ස්පර්ශනයකට දකුණ කියනවා. ඒ විදිහට ඒ කටයුත්ත කරගෙන යනකොට එයාට තේරෙනවා පොඩ්ඩක් දැන් සහනයක් තියෙනවා. කලින් තරම් අර කේන්තිය උඩු දුවන ගතියක් නැහැ. මොකද විටින් විට අපි ඒ යන විෂම චක්‍රය කඩනවා. තනින් තන මේ විෂම චක්‍රයට බාධා කරනවා. කවුරු හරි කෙනෙක්ගේ හිත කවුරු හරි කෙනෙක්ව මතක් වෙවි හිතේ ද්වේෂය කැකෑරෙනවා. හැබැයි මේ වම දකුණු කියන්නේ කොහොම හරි යන්න බලනවා. එතකොට අර විෂම චක්‍රයට ඒ ද්වේෂ චක්‍රයට අනුග්‍රහ කරන ගතිය අඩු වෙලා දැන් ඔන්න යම් වෙලාවක ඒක පොඩ්ඩක් අඩු වෙච්ච ගතියක් තේරෙනවා. දැන් එයාට පියවර කීපයක් සිහියෙන් යන්න පුළුවන් ගතියක් හැදෙනවා. දැන් ඔන්න සක්මනේදී අර ද්වේෂය ටිකක් දුර්වල වුණා. නැත්තම් හිතේ පහළ වෙලා තිබිච්ච ඒ රාගය ටිකක් දුර්වල වුණා. හිත කොහේ හරි පැටලි ප්‍රපංච කර හිටියානම් ඒවා ටිකක් දුර්වල වුණා. ඒ වෙනුවට මේ තෝරගත්ත අරමුණේ යන්න පුළුවන්කමක් ඇති වුණා. ඊට පස්සේ ඒක දිගටම කරනවා. දිගටම කරගෙන යනකොට එයාට තේරෙනවා දැන් නම් ඒ රාග ස්වභාවය සෑහෙන තුනී වෙලා. ද්වේෂය දැන් සෑහෙන තුනී වෙලා. ඉඳලා හිටලා තමයි විතර්කයක් එන්නේ. හැබැයි ඒකත් ඉක්මනටින්ම අයින් වෙනවා. Taman දිගට කතන්දර ගොතගතා යන ගතිය දැන් අඩුයි. ප්‍රපංච කර යන ගතිය අඩුයි. ඒ වෙනුවට සක්මනේ ඉන්න පුළුවන් ගතියක් ඇති වෙලා තියෙනවා. දැන් මේ தත්ත්වය ඒ යෝගාවචරය අගය කරනවා. දැන් තියෙන ටිකක් ඒකාකාරී ගතියක්, සැහැල්ලුවක්.
දැන් මේ බොහොම සරල අරමුණක ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ తত্ত্বය එයා අගය කරනවා. ඒක කම්මැලි කියලා අතහැරලා දාන්නේ නැහැ. එයා තේරුම් ගන්නවා. දැන් මේ හිත ද්වේෂයෙන් දැවෙන්නේ නැහැ. මේ හිත දැන් රාගයෙන් දැවෙන්නේ නැහැ. මේ හිත ප්‍රපංච කර කර පැටලි කතන්දර ගොතා එහෙම ඉන්නේ නැහැ. ඒ වෙනුවට බොහොම සරල සැහැල්ලු අරමුණක දැන් ඉන්න පුළුවන්කම දැන් Taman තුල ගොඩනැගිලා තියෙනවා කියලා ඒ తত্ত্বයේ ඒ යෝගාවචරය අගය කරනවා. තවත් උහම යනකොට දිගට භාවනාව කරගෙන යනකොට යාට තේරෙනවා දැන් මේ කෙලවරේ ඉඳන් එහා කෙලවරට යනකම්ම සිහියෙන් ඉන්න පුළුවන්. තාමත් වම දකුණ කියනවා. වෙනෙහි කිරීම පවත්වනවා. හැබැයි සිහියෙන් ඉන්න පුළුවන්. දැන් මෙහෙම කරගෙන යනකොට එයාට නිකමට හිත දිහා බැලුනොත් සමහරවිට තේරෙන්න පුළුවන් දැන් රාගය ඇත්තෙම නැහැ. දැන් ද්වේෂය ඇත්තෙම නැහැ. දැන් මෝහය ඇත්තෙම නැහැ. පැටලිල්ලක් ඇත්තෙම නැහැ. తాවකාලිකව ඒවා බැහැරට ගිහිල්ලා පැත්තකට ගිහිල්ලා ඒ වෙනුවට වම දකුණ කියාගෙන ඒ සියුම් විතර්කේ විතරක් තියාගෙන දැන් මේ කෙලවරේ ඉඳන් එහා කෙලවරට වෙනකම්ම යන්න පුළුවන්. ඒ කොනේ ඉඳන් මේ කොනටත් එන්න පුළුවන්. දැන් ඒකත් දැන් එයා තේරුම් ගත්තා. දැන් ඊට පස්සේ එයාට පුළුවන් වම දකුණ කියලා ඒ කරන මෙනෙහි කිරීමත් නතර කරන්න. දැන් එයා ඒකත් කරලා බලනවා. සමහරවිට ඔන්න එතකොට තේරෙනවා වම දකුණ කියලා දැන් කියන එක අත්‍යවශ්‍ය නැහැ. ඒ වෙනුවට සංසුන් හිතකින් මේ පාදයේ ස්පර්ශයේ හිත තියාගෙන යන්න පුළුවන් කමක් එයාට තේරෙනවා. ඊළඟ පාදයේ ස්පර්ශයට හිත තියාගෙන ඒ දැනෙන දෙයට හිත තියාගෙන නිශ්ශබ්ද මනසකින් යන්න පුළුවන් ගතියක් එයාට තේරෙනවා. අන්න පින්වත්නි අපි ක්‍රමානුකූලව මේ සක්මන් භාවනාව හරහා අර සම්පූර්ණයෙන්ම එහෙමනම් හිතේ පහළ වෙන ප්‍රපංච විතර්ක తాවකාලිකව සමනය කරගත්තා. දැන් අන්න හිතේ යම් පමණකට සතිය දියුණු වෙලා තියෙනවා. සතිමත් භාවය දියුණු වෙලා තියෙනවා. ඒකාග්‍රතාවය දියුණු වෙලා තියෙනවා. දැන් මෙහෙම මේ ප්‍රධාන විතර්ක යටපත් වුණාට පස්සේ හැබැයි අපි හිතුවොත් දැන් නම් ඉතින් වැඩේ ඉවරයි කියලා මම ජයගත්තා කියලා ඒක නිවැරදි හඳුනා ගැනීමක් නෙමෙයි. බුදුරජාන් වහන්සේ මේ පංසුදෝවක සූත්‍රයේ කියනවා ඒ ප්‍රධාන ජාතිය විතර්ක තුන කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක යටපත් වුණාට පස්සේ දැන් හොඳයි කියලා අපිට හිතෙන තවත් ජාතියේ සූක්ෂම විතර්ක ඔන්න පහළ වෙන්න පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් ඔන්න Tamanට හිතෙනවා දැන් මේ කටයුත්ත තව කෙනෙකුට කියලා දෙන්න ඕනේ. මගේ අම්මටත් කියලා දෙන්න ඕනේ. අම්මා භාවනා කරන්නේ නැහැ. ඉතින් මම අම්මටත් මේක කියලා දෙන්න ඕනේ. තාත්තටත් කියලා දෙන්න ඕනේ. මගේ දරුවටත් කියලා දෙන්න ඕනේ. මගේ මිතුරටත් කියලා දෙන්න ඕනේ. මොකක් හෝ ওই විදිහට තමන්ගේ ඥාතියෙක් ගැන ඔන්න හිතෙන්න පටන් ගන්නවා. ඉතින් බැලුවාම නරකත් නැහැ. ඒ නිසාම දන්නේම නැතුව ඒ ඥාති විතර්කයේ හිත පැටලෙනවා. මොකද අර කාම විතර්කේ නම් අපිට හඳුනා ගන්න පුළුවන් මේක නරක එකක් කියලා. නමුත් මේ පහළ වෙච්ච ඥාති විතර්කය අර වගේ නරකක් කියලා හිතෙන්නේ නැහැ. ඒ නිසාම ටිකක් කොහේ හිතෙනවා. ඒ ඔස්සේ හිත හිතා යන ගතියක් තියෙනවා. දන්නේම නැතුව සමහර ලාවට ඉතින් ඒ ඇස්සේ ඒ ඥාතියා ගැන කල්පනා කරන්න ගිහලා සමහර වෙලාවට ඔන්න ඒක ද්වේෂයට හැරෙනවා. සමහරකට ඔන්න ඒක ආසාවකට රාගයකට ඔන්න හැරෙනවා. දන්නේම නැතුව ඒ ඔස්සේ අපි කතාවක් ගොතනවා. දන්නේම නැතුව අපි ආයිත් අර හිටිය මූලික මට්ටමටම ආයි වැටිලා බිඳුවටම බැහැලා. පටන් ගත්තේ ඥාති විතර්කයකින්. ඉතින් ඔය වගේමයි බුදුරජාන් වහන්සේ කියනවා දැන් අර ප්‍රබල අකුසල විතර්ක ටික යටපත් වුනහම අපේ හිතේ පහළ වෙන්න පුළුවන් එක එක තමන්ගේ ප්‍රදේශය ගැන හිතන හැටි, නගරය ගැන හිතන දේවල්, රට ගැන හිතන දේවල් ඔන්න පහළ වෙන්න පුළුවන්. දැන් රට ගැන නම් හිතන එක සාමාන්‍යයෙන් ඉතින් බොහොම වටිනවා කියලා තමයි ඉතින් අපි හිතාගෙන ඉන්නේ. ඒ නිසා මේ සක්මන් භාවනාවේදීත් අර කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක සමනය වුණාට පස්සේ රට ගැන හිතෙන්න පුළුවන්. මේ වෙලාවේ රටට නම් බොහොම අහිතකර කාලයක් ඇවිල්ලා තියෙන්නේ. නැවකුත් ගිල්ලයි තියෙන්නේ. කොරෝනාත් හැදිලායි තියෙන්නේ. මරණ ගානත් වැඩිලායි තියෙන්නේ කියලා ඔන්න ඉතින් රට ගැන අනුකම්පා සහගතව නැත්තම් ඒ රට කරන අය ගැන ද්වේෂ සහගතව ඉතින් මොනවා හරි ඔන්න රට ගැන හිතෙන්න පුළුවන්. ඉතින් බැලුවාම නරකකුත් නෙමෙයි, වැරද්දකුත් නෙමෙයි වගේ. හැබැයි ඕක තව ටිකක් හිති යනකොට සමහරවිට ඔන්න ද්වේෂය පහළ වෙනවා. සමහරවිට ඔන්න මේ වැඩේ නවත්තලා ගිහිල්ලා ප්‍රවෘත්ති බලන්න හිතෙනවා. ඔන්න මේක ඔක්කොම නවත්තලා ගිහිල්ලා පත්තරයක් බලන්න හිතෙනවා. එහෙමත් නැත්නම් කාට හරි
දුරකථන ඇමතුමක් දෙන්න හිතනවා. අර කර කර හිටියේ වැඩේ එහෙම්ම ඇන හිටිනවා. ඉතින් ඒ නිසා මේ සූක්ෂම විතර්ක අපිව ඒ නිසා බොහොම සියුම් මන්දමින් අපේ හිත අනිකුත් ඒ බාහිර විතර්ක වලට ඇදලා දාන ගතියක් තියෙනවා. ඒක සමහරවිට අරගෙන යනවා අර රළු මට්ටමේ විතර්කයක් දක්වාම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා සමහරවිට මේවා ආවේ නැතත් අතිශය සූක්ෂම විතර්කයක් මතුවෙන්න පුළුවන් කියනවා. මං ගැන අනිත් අය කොහොම හිතනවද දන්නේ කියලා විතර්කයක් පහළ වෙන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ තමන්ගේ කීර්තිරාවය ගැන, තමන්ගේ යශෝරාවය ගැන, තමන්ගේ ඒ තමන් ගොඩනගාගෙන තියෙන චරිතය ගැන අනිත් අය මොන වගේ ආකල්පයක් දරනවද දන්නේ කියලා ඔන්න ඔය බඳු විතර්කයක් පහළ වෙන්න පුළුවන් කියලා කියනවා. අනවඤ්ඤත්ති පටිසංයුත්ත විතර්කයක් කියලා පාලියෙන් කියනවා. ඉතින් එතකොට බැලුවාම ඉතින් ඒකේ කිසිම වැරද්දක් පේන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා ඉතින් ඒ නිසාම අපි මේකට අහු වෙනවා. ඉතින් ඊට පස්සේ ඔන්න අපි සමහරලාවට අපිව නිවැරදි කරන්න හිතනවා, වැරද්දක් උනේ කොහෙද කියලා කල්පනා කරන්න යනවා. සමහරලාවට දුරකථන ඇමතුමක් දීලා මගේ අතින් වැරද්දක් වුණාද කියලා විමසන්න යනවා. ඉතින් මේ විදිහට දන්නේම නැතුව ආයෙත් ගිහිල්ලා අර පඹගාලේ පැටලෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ ඊළඟ මට්ටම සුඛම සහගතා උපක්ඛිලේසා කියන මෙන්න මේ තුන්වෙනි මට්ටම ජය ගන්න එක කලින්ටත් වඩා අමාරුයි. මොකද මේකේ තියෙන්නේ පේන බැල්මට නැත්නම් බැලුව බැල්මට තියෙන්නේ නිවරදි ආකාරයක්. නිවරදි කියලා හැඟෙන ආකාරයක් තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා මේ විතරක වලින් හිත මුදවා ගන්න යෝගාවචරය සෑහෙන දක්ෂ වෙන්න අවශ්‍යයි. අපි හිතමු යම්ස කෙනෙක් මේ බණ ඇහිලා එයා දැන් මේ විතරකත් සමනය කරගත්තා නම් හැබැයි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා තස්මින් පහීනේ තස්මින් යන්ති කතෙන් අථාපරං ධම්මවිත්තා වසිස්සanti. දැන් පින්වත්නි ධර්මයේම මූලික කරගෙන යම් විතර්ක හිතේ පහළ වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. සමහරවිට සූත්‍ර දේශනාවක් මතක් වෙනවා. සමහරවිට කාගෙන් හරි අහපු ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් අහපු ධර්ම දේශනාවක් මතක් වෙනවා. සමහර වෙලාවට ඒවා සංසන්දනය කරන්න හිතෙනවා. තර්කානුකූලව ඒවා හිතන්න කල්පනා වෙනවා. බණක් අහන්න ඕනේ කියලා හිතනවා. සක්මන් කර කර දැන් බණක් අහනවා. දන්නේම නැතුව මේ ධර්ම විතක්ක වලින් ඔන්න අපේ හිත පිරෙනවා. දැන් කලින් අර බොහොම රළු මට්ටම් පසු කරගෙන ක්‍රමානුකූලව පැමිණියා. හැබැයි දැන් මේ ධර්මානුකූල විතර්කයකට ඔන්න හිත පැටලුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ මට්ටමේදී යම්ස කෙනෙක්ගේ හිතේ සමාධියක් ගොඩ නැගිලා තියෙනවා නම් ඒක ශාන්ත සමාධියක් නෙමෙයි. ප්‍රණීත සමාධියක් නෙමෙයි. සම්පූර්ණයෙන්ම හිත සමනය වෙච්ච මට්ටමක් නෙමෙයි. හොඳට හිත ඒකාග්‍ර වෙච්ච මට්ටමක් නෙමෙයි. ඒ වගේමයි මේ විතර්ක බලෙන් යටපත් කරගෙන ඉන්න මට්ටමක් දැන් හදාගත්තොත් එතන තියෙන්නේ බොහොම වීරයවන්තව පවත්වන සමාධියක්. සෝහෝති සමාධි නචේව සන්තෝ නච පනීතෝ න පටිපස්සද්දි ලද්දෝ න ඒකෝදි භාවාදිගතෝ සසංඛාර නිග්ගයිහ වාරිතවතෝ. දැන් තියෙන්නේ අර ඒ ධර්ම විතර්ක දැන් පහළ වෙනවා. ධර්මයේ හා සම්බන්ධ දේවල් හිතෙනවා. හැබැයි ඉතින් Tamanට පුළුවන් වීරයකින් මේකත් එහෙමනම් යටපත් කළා හිතේ සමාධියක් හදාගන්න. අපි හිතමු ඔන්න එයා එතන ඒ මට්ටමින් ජයගත්තොත් බුදුරජාණන් වහන්සේ කියන හැබැයි තාම ප්‍රණීත නැහැ. තාම හොඳට පස්සද්ධි මට්ටමකට ඇවිල්ලා නැහැ. හොඳ සමනය වෙච්ච සැහැල්ලු මට්ටමකට ඇවිල්ලා නැහැ. මොකද මේ වීරය අඩු කරපු ගමන්ම ආයි මොකක් හරි විතර්කයක් පහළ වෙනවා. ඒ නිසා මේ වීරයෙන් යටපත් කරපු ස්වභාවයක් තමයි දැන් මේ සමාධියේ තියෙන්නේ. ඒ හිතේ පහළ වෙන යම් විතර්ක වලට නිග්‍රහ කළා ඒවැ ආදීනව තේරුම් අරගෙන ඒවා යටපත් කළා සකස් කරපු සමාධියක්. සසංඛාර නිග්ගයිහ වාරිතවතෝ කියන්නේ ඒකයි. අන්න ඒ බඳු සමාධියක් තමයි දැන් තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ මට්ටම බුදුරජාණන් වහන්සේ කියන ප්‍රණීත නැහැ, ශාන්ත නැහැ. දැන් පින්වත්නි අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ කොයිතරම් සියුම් කර කර අපිව මේ ප්‍රතිපදාව තුර ඉස්සරහට අරගෙන යනවද කියලා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ යෝගාවචරය, මේ දක්ෂ යෝගාවචරය. එයා තේරුම් ගන්නවා මේ සියලුම මට්ටම්. තේරුම් ගනිමින් එයා තව ඉස්සරහට යනවා. තව හිත සියුම් කර කර යනවා.
ඒ ගොරෝසු මට්ටමින් සියුම් තත්වයකට එනවා. ඒ తත්වය දැන් ඊට පස්සේ ගොරෝසුයි කියලා වැටෙනවා. ඊට වඩා අතිසියුම් මට්ටමකට යනවා. ඒ తත්වය දැන් ගොරෝසුයි කියලා හිතනවා. ඊටත් වඩා අතිසූක්ෂම මට්ටමකට යනවා. මේ විදිහට ඉදං නිස්සාය ඉදං පජහත කියන ඒ බුදුරජාන් වහන්සේගේ ප්‍රතිපදාව අනුගමනය කරමින් මේ යෝගාවචරය ටික සියුම් කර කර එනවා. එහෙම පැමිණි අවස්ථාවකදී බුදුරජාන් වහන්සේ කියනවා යම් වෙලාවක් පැමිණෙන්න පුළුවන් මේ විදිහට යෝගාවචරය ක්‍රමානුකූලව ධහම ප්‍රගුණ කරගෙන ප්‍රතිපදාව වඩමින් එනකොට යම් වෙලාවක් පැමිණෙනවා හිත එයා විසින්ම ඇතුළතම වෙලා ඉන්නවා. එයා විසින්ම කයත් එක්කම ඉන්නවා. එයා විසින්ම නිකන් කය ඇතුලේ පුටුවක් තියලා වාඩි කරවලා ඉඳලා තිබ්බා වගේ දැන් හිතට කය ඇසුරේම ඉන්න පුළුවන් ගතියක් ඇති වෙනවා. දැන් හිතේ විතර්ක සම්පූර්ණ සමනය වෙලා හිත කය ඇසුරු කරගෙනම ඉන්නවා. හැබැයි වෙහෙසක් ඇත්තෙත් නැහැ. හරි සැහැල්ලුවක් තියෙනවා. අතහැරියත් හිත යන්නේ නැහැ. කය ඇසුරේ තමයි තියෙන්නේ. අජ්ජත්තංචේව සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති කියලා බුදුරජාන් වහන්සේ ඒ මට්ටම හඳුන්ලා දෙනවා. දැන් ඇතුළතම හිත නතර වෙලා ඇතුළතම හිත හොඳට සංසිඳිලා ඒකෝදි භාවයටපත් වෙලා ඒකාග්‍ර වෙලා සමාධිමත් වෙලා දැන් මේ මට්ටම බුදුරජාන් වහන්සේ කියනවා ශාන්තයි. මේ මට්ටම ප්‍රණීතයි. හොඳට සැහැල්ලු ගතියක් දැන් දැනෙනවා. ඒකාග්‍ර වෙලා තියෙනවා. මේ මට්ටමේදී අර වගේ විතර්ක වලට නිග්‍රහ කළා බලෙන් යටපත් කළා වීරෙන් යටපත් කරව මට්ටමක් නෙමෙයි දැන් තියෙන්නේ. බොහෝම નિરાයාසයෙන් හිත විසින්ම දැන් කය ඇසුරේ ඉන්න මට්ටමක්. දැන් පින්වත්නි මේ කතා කරන්නේත් කායානුපස්සනාවේ හිත රැඳෙන මට්ටම. එහෙම නැත්නම් වේදනානුපස්සනාවේ හිත හොඳට රැඳෙන මට්ටම. හැබැයි ඉතින් මේකේ තව ගැඹුරට යන්න තමයි ප්‍රඥාව හරහා මේ தත්වයන් හඳුනගන්නේ. දැන් එතකොට අපි හිතමු දැන් කය ඇසුරේම ඉන්න හිත ඒකාග්‍ර වෙච්ච මේ සිත පාවිච්චි කළා මේ යෝගාවචරය තව කෙලෙස් දුරු කරන්න උත්සාහවන්ත වෙනවා. එයා දැන් පොඩ්ඩක් හිතට යන්න ඉඩ හරිනවා. හිතට නිදහස දෙනවා. අර සමාධිය ලිහිල් කරනවා. එතකොට ඔන්න ආයෙත් හිත කොහේ හරි දුවනවා. එතකොට තේරුම් ගන්නවා නැත්නම් සතියෙන් පෙන්ලා දෙනවා. ආයෙත් ඔන්න ගිහිල්ලා මොකාරි කාම විතර්කයක පැටලුණා. හැබැයි දැන් බයක් නැහැ. මොකද ආපු ගමනක් තියෙනවා. මේ ඔක්කොම ගැන යම්කිසි වැටහීමක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා හිතේ බයක් නැහැ. ඒ නිසා යාට දැන් කාම විතර්කයේ වශයෙන් හඳුනා ගන්න පුළුවන්. කාමච්ඡන්දේ වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ කාමච්ඡන්දේ පටන් ගන්නා අවධියේදීම හඳුනා ගන්න පුළුවන්. අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝ හෝති තංච පජානාති කියලා බුදුරජාන් වහන්සේ ඒ නීවරණ කොටසෙදි කියලා දෙනවා. ධම්මානුපස්සනාවේදී. කලින් දැන් කාමච්ඡන්දයක් හිතේ තිබුණ නැහැ. හැබැයි ඔන්න දැන් කාමච්ඡන්දයක් මතුවෙනවා. එයා ඒකම හඳුනා ගන්නවා. අන්න ඒ වගේ ක්‍රමානුකූලව දැන් ඕනම ක්ලේශයක් නිවරදිව හඳුනා ගැනීමේ දක්ෂතාවය දැන් අන්න යෝගාවචරයට ඒ හැකියාව ඒ තැනත්තා තුළ වර්ධනය වෙලා තියෙනවා. දැන් අපි පටන් ගත්ත ඒ පහන සංඥාවේදී බුදුරජාන් වහන්සේ පෙන්වන්නේත් ඒකයි. ඒ කාමච්ඡන්දය දැන් මතු වුණා. හැබැයි දැන් බලෙන් තල්ලු කරන්න උවමනාවක් නැහැ. දැන් Taman තුල ගොඩනැගිලා තියෙන සතිමත් භාවය නිසාම ඒ කාම විතර්කේ නිකන් දියාරු වෙලා යනවා. දිය වෙලා යනවා. ෂය වෙලා යනවා. දැන් ඒ කාම විතර්කය දුරු කරන්න කියලා අසුබ භාවනාවක් වඩන්න උවමනා නැහැ. එහෙම නැත්නම් ව්‍යාපාද විතර්කයක්, විහිංසා විතර්කයක් මතු වුනහම ඒක දුරු කරන්න කියලා මෛත්‍රී භාවනාවක් වඩන්න උවමනාවක් නැහැ. ඒ වෙනුවට දැන් මේ වර්ධනය වෙලා තියෙන සතිමත් භාවය නිසාම එයාට පුළුවන් ඒ ගැන ඒ පහළ වෙච්ච විතර්ක ගැන අවධානය යොමු කරනවත් එක්කම ඒ විතර්ක දුරු වෙලා යන හැටි දකින්න. ඒව නිකන් ෂේ වෙලා යනවා, දිය වෙලා යනවා, ඒවැ බල හීන වෙලා යනවා, ආයෙත් අන්න හිත සංසිඳෙනවා. දැන් යම්කිසි කෙනෙක් මේ විදිහට ටික මේවා දුරු කරගෙන යනවා නම් බුදුරජාන් වහන්සේ කියනවා හරියට නිකන් අර යම්සි අනතුරකට මුහුණ පාන ඉබ්බෙක් එයාගේ අත්පය ඔක්කොම හිසත් එක්ක ඇතුළට අරගෙන එයා ඒ විතර්ක සංසිඳව ගන්නවා වගේ
මෙන්න මේ යෝගාවචරයා තමන්ගේ ඉන්ද්‍රිය සංවරය හරහා ඒ වගේම මේ සතිපට්ඨානය දියුණු කිරීම හරහා මේ විවිධ උපක්‍රම හරහා එයාගේ හිතේ පහළ වෙන নানা ප්‍රකාර විතර්ක එයා සමනය කරගන්නවා. කුම්මෝ වංගානි සකේ කපාලේ සමෝදහම් බික්කු මනෝ විතක්කේ කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. මේ තමන්ගේ කට්ට ඇතුළට ගන්න අතපය හතරයි බෙල්ල ඔළුවයි වගේ මේ යෝගාවචරය දැන් මේ සියලු විතර්කයන් සමනය කරගත්ත තත්වයක ඇතුළට අරගත්ත මට්ටමක ජීවත් වෙනවා. අනිශ්චිතෝ අඤ්ඤ මහේට යානෝ. දැන් එයා අනිශ්චිතව වාසය කරනවා. දැන් එයාට තේරලා තියෙනවා හිත දැන් මොකක්වත් ඇසුරු නොකරත් පවත්වන්න පුළුවන්. සක්මනේ යනවා. හැබැයි රූපයක් ඇසුරු කරන්නේ නැහැ. සද්දයක් ඇසුරු කරන්නේ නැහැ. ගඳක් සුවඳක් ඇසුරු කරන්නේ නැහැ. රසක් ඇසුරු කරන්නේ නැහැ. පයට පෑගෙන ඒ ස්පර්ශයවත් හිත ඇසුරු කරන්නේ නැහැ. හිතේ විතර්කත් නැහැ. දැන් ඔන්න අනිශ්චිත වූ ස්වභාවය ඒ යෝගාවචරය හඳුන ගන්නවා. දැන් මේ தත්ත්වය දිනු කරනවා. දැන් මේ தත්ත්වයට එකපාරට එන්න බෑ. කලිනුත් මතක් කරා වගේ අර පියවර සියල්ල පසු කරගෙන ඇවිල්ලා ක්‍රමානුකූලව නුවණක් දියුණු වෙලා මේ භාවනාව හරහා විපස්සනාවක් වැඩිලා තමයි මේ බඳු අනිශ්චිත භාවයකට යෝගාවචරයේපත් වෙන්නේ. කායानुපස්සනාවක් පැත්තෙන් ගියොත් සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා ඒ ක්‍රමානුකූල සතිපට්ඨාන භාවනාවක් ඒ යෝගාවචරය දියුණු කරා. ඒ හරහා තමයි එයාගේ සම්පජඤ්ඤය දියුණු උනේ. ඒ හරහා තමයි එයාගේ හිතේ ප්‍රඥාවක් වැඩුණේ. දැන් මේ තනිව යන ගමනක් නෙමෙයි. ඒ කියන්නේ සතියේ විතරක් ඇතුව යන ගමනක් නෙමෙයි. සතියට සමාධිය දැන් උදව් වෙලා තියෙනවා. සමාධියට ප්‍රඥාව එකතු වෙලා තියෙනවා. ඒතකොට සතියයි සමාධියයි ප්‍රඥාවයි වීරයයි මේ ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් බවට පත්වෙවි. දැන් යෝගාවචරයාගේ හිත ඒ අකුසල විතර්කයන්ගෙන් දුරු කරමින් කුසල ස්වභාවයන් වර්ධනය කරමින් බොජ්ජංග ධර්මයන් දියුණු කරමින් යන ගමනක් මෙතන තියෙන්නේ. දැන් මේ විදිහට යන යෝගාවචරයා දැන් පහානාරාමෝ කියද්දී තව පැත්තක් අපිට මෙතෙන්ට එකතු කරගන්න පුළුවන්. එයා ඒතර කෙලෙස් ප්‍රහාණය කිරීම කෙරෙහි දැන් ලොකු අවධානයක් දෙනවා. දැන් මෙයාට කල්පනා වෙනවා මේ හිත ඇයි පිරිසුදුවම පවත්වන්න බැරි? මේ හිත ඇයි මොකක්වත් පටලවා ගන්නෙ නැතිව පවත්වන්න බැරි? මට තාම පුළුවන් පැය කාලයි එහෙම ඉන්න. ඇයි මට විනාඩි 20ක් ඉන්න බැරි? ඇයි මට පැයක් එහෙම ඉන්න බැරි? දැන් Tamanටම සමාහලට කල්පනා වෙන්න පුළුවන්. මේ හිත දැන් බොහෝම පිරිසුදු සරල කොහේවත් පැනලැවිච්ච නැති කිසිවක් උපාදාන නොකරපු තත්වයක් මට දැන් විනාඩි 15ක් පවත්වන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ ආයෙත් ඔක්කොම ටික අහිමි වෙලා යනවා. ආයෙත් හිත ගිහිලා කාම විතර්ක වලට වැටෙනවා. ආයෙත් හිත ගිහිලා මොහොක හරි පැටලෙනවා. ආයෙත් විතර්ක පටන් ගන්නවා. කියලා දැන් Tamanටම තේරෙනවා. ඒ නිසා එයා ඊට පස්සේ තේරුම් ගන්නවා ඇයි මෙහෙම වෙන්නේ? මේ හිතේ තාමත් කාමාශ්‍රවයක් ක්‍රියාත්මක වෙනවා. මේ හිතේ තාමත් භවආශ්‍රවයක් ක්‍රියාත්මක වෙනවා. මේ හිතේ තාමත් අවිජ්ජාශ්‍රවයක් ක්‍රියාත්මක වෙනවා. තාම මේ හිත ආශ්‍රව සහිතයි. එහෙමත් නැත්නම් මේ හිතේ තාම රාග අනුසයක් ක්‍රියාත්මක වෙනවා. මේ හිතේ තාම පටිඝ අනුසයක් ක්‍රියාත්මක වෙනවා. මාන අනුසයක් ක්‍රියාත්මක වෙනවා. මේ ආදී වශයෙන් එයා බොහොම නිහතමානීව තේරුම් ගන්නවා මේ తాවකාලිකව හිත පිරිසුදුනාට මොකද? මේ හිත නැවතත් අකුසල විතර්කයන්ට ඇදගෙන යන්න පුළුවන්. මොකද යට තාම නිදිගත් කෙලස් තියෙනවා. ඒ නිසා එයා ටික ටික උත්සාහන්ත වෙනවා පුළුවන් තරම් මේ කෙලස් ප්‍රහාණය සඳහා. ඒ නිසා අරිය වංශ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ මතක් කරනවා පුණච පරම් භික්ඛවේ භික්ඛු භාවනාරාමෝ හෝති. භාවනා රතෝ පහනාරාමෝ හෝති පහන රතෝ. ඒ භික්ෂුන් වහන්සේ ඒ සතරේ බිය දක්නාසුළු තැනැත්තා. එයා භාවනාවට බොහොම කැමති. භාවනා කරන්න බොහොම කැමැත්තක් එයාගේ හිතේ තියෙනවා. ඒ වගේමයි පහනාරාමෝ හෝති පහන රතෝ. මේ හිතෙන් කෙලෙස් දුරු කිරීම සඳහා ලොකු උනන්දුවක් දැන් ඒ යෝගාවචරයේ හිතේ තියෙනවා. දැන් එයාගේ එල්ලේ වෙලා තියෙන ප්‍රහාණය. කෙලෙස් ප්‍රහාණය. එයා තේරුම් ගන්නවා රාගයක් තියෙන තාක් මේ හිතේ නිමිති ගැනීමක් තියෙනවා.
ද්වේෂයක් තියෙන තාක් මේ හිතේ නිමිති ගැනීමක් තියෙනවා. මෝහයක් තියෙන තාක් මේ හිතේ නිමිති ගැනීමක් තියෙනවා. මේ හිත නිදහස් නැහැ. රාගයක් තියෙන තාක් හිත ගිහිල්ලා ආයි මොහකාරී පැටලෙනවා. ද්වේෂයක් තියෙන තාක් ගිහිල්ලා මොහකාරී පැටලෙනවා. මෝහයක් තියෙන තාක් ගිහිල්ලා නැවතත් මොහකාරී පැටලෙනවා. අඩුතරමින් මොකක් හරි අරමුණක් අසලට නැත්නම් ළඟට හරි යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා උපයෝ භික්කවේ අවිමුත්තෝ අනුපයෝ විමුත්තෝ. මහන්නේ මොකක් හරි ළඟට හරි ගිය මට්ටමක් මේ හිතේ තියෙනවනම් එහෙමනම් ඒ හිත නිදහස් නැහැ. පූර්ණ වශයෙන් නිදහස් වෙලා නැහැ. එහෙමනම් පැති රාශියක් අපිට හිතන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක ඇත්තටම අපිට ඉස්සරහට මේ සූත්‍රයේම එන යම් යම් කොටස් වලදී තවදුරටත් ගැඹුරට සාකච්ඡා කරන්න පුළුවන්. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ ප්‍රතිපදාව ක්‍රමානුකූලව අර අපිරිසුදු රත්තරන් මිශ්‍ර වෙච්ච පසක් අරගෙන පියවරෙන් පියවර ඒක පිරිසුදු කර කර ඒකේ තියෙච්ච රළු ගොරෝසු ඒ රොඩු බොරඩු ආදී දුරු කරමින් ඊළඟ මට්ටමට අරගෙන ඒකත් අයින් කළා ඊටත් වඩා සූක්ෂම මට්ටමට අරගෙන ඒක ඊළඟට හොදලා තවත් සූක්ෂම මට්ටමට අරගෙන ඊට පස්සේ ඒක රත් කළා තවත් සූක්ෂම මට්ටම අරගෙන ඉතින් ඔය වගේ පියවර රාශියක් කරහා පිරිසුදු කරමින් යන ගමනක් තියෙන්නේ. ඉතින් එතකොට අපිට තේරෙනවා එහෙනම් මේක මේ එක දවසින් කරන්න පුළුවන් කමක් නැහැ. කාලාන්තරයක් තිස්සේ ප්‍රතිපදාවක් වශයෙන් පුහුණු කිරීමක් වශයෙන් යා යුතු ගමනක් තියෙනවා. දැන් ඒ ගමනේ අඛණ්ඩව යෙදෙන එක තමයි එහෙනම් යෝගාවචරයේකු සතු වගකීම වෙන්නේ. තනිකරම පුහුණුවක් තියෙන්නේ. ඒ පුහුණුවේ අඛණ්ඩව යෙදීම දිගට තමන්ගේ දිනචරියාව නිරන්තරයෙන් ඒ කටයුත්තේ යෙදීම තමයි ඊටාම් වැදගත් වෙන්නේ. තවත් පින්වත්නි අපිට මේ කාරණාව ගැන කතා කරද්දී සුචිලෝම සූත්‍රයෙන් පොඩි අදහසක් ගන්න පුළුවන්. එක්තරා අවස්ථාවකදී සුචිලෝම කියන යකෙක් ඇවිල්ලා ඔන්න බුදුරජාන් වහන්සේ එක්ක පැටලෙනවා. දැන් බුදුරජාන් වහන්සේව පටලවා ගන්න හදනවා. බුදුරජාන් වහන්සේට කියනවා මම ඔළුවෙන් අල්ලලා පොළවේ ගහනවා, පරසක් වලට විසි කරනවා කියලා ඉතින් තර්ජනය කරනවා. ඉතින් බුදුරජාන් වහන්සේත් ඉතින් රණ්ඩුවට යන්නේ නැතුව ඉතින් කියනවා මේ සුචිලෝම ලක්ෂයට මාව එහෙම කරන්න නම් කෙනෙක් මේ ලෝක ධාතුවේ මම දකින්නේ නැහැ. හැබැයි ඉතින් ඔබතුමාට මොනවා හරි දෙයක් දැනගන්න මගෙන් තියෙනවා නම් ඇහුවට වරදක් නැහැ. කියලා මේ සුචිලෝම යක්ෂයාට කිව්වහම සුචිලෝම යක්ෂයා ප්‍රශ්නයක් අහනවා. එයා අහන ප්‍රශ්නේ තමයි මේ රාගය, ద్వේෂය, මෝහය මේ හිතේ පහළ වෙන නොසන්සුන්කම, දැඩි ඇල්ම, ලොමු දැහැ ගැනීම මේවා කොහින්ද හටගන්නේ? මේ කොහෙද තියෙන්නේ? කියන ප්‍රශ්නේ තමයි අහන්නේ. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ දෙන පිළිතුර තමයි රාගෝච දෝසෝච ඊතෝ නිදානා අරති රති ලෝම හංසෝ ඊතෝජා. ඊතෝ සමුට්ඨාය මනෝවිතක්කා කුමාරකා වංක මිවොස්ස යන්ති. මේ රාගයත් ද්වේෂයත් මේ මෙතනින්මයි හටගන්නේ. ඇතුළතින්මයි හටගන්නේ. ඒ වගේම කුසල් කරන්න තියෙන මේ අරතියත්, කුසල් කරන්න තියෙන අකමැත්තත්, නැත්නම් අකුසලයට තියෙන කැමැත්තත්, ඒවා මේ ලොමු දහ ගැනීම කියන දේවලුත් මේ ඔක්කොම ඇතුළෙන්මයි හටගන්නේ. ඊතෝ සමුට්ඨාය මනෝ විතක්කා. එතකොට මේ මනෝ විතර්කේනුත් ඇතුළෙන්මයි හටගන්නේ. හරියට නිකන් දරුවන් මේ අම්මා කෙනෙක්ගේ ඇකේ ඉන්න දරුවෝ සෙල්ලම් කරන්න එළියට දුවනවා වගේ මේ ඇතුළෙන්ම හට අරගෙන මේ විතර්ක ධාරාවන් එළියට ක්‍රියාත්මක වෙනවා. දැන් මේකට තවත් ලස්සන උපමාවක් දෙනවා බුදුරජාන් වහන්සේ. හරියට නිකන් නුග ගහක අරලු බැස්සා වගේ කියලා. දැන් මේ පින්වතුන් දන්නවා ඇති අතුපතර විහිදිච්ච නුග ගහක් බොහොම ප්‍රතාපගතව වැඩිලා තියෙනකොට මුලින්ම හටගත්ත කඳ කොයිකද කියලා හිතා ගන්න බෑ. එච්චරට වටේ තියෙන ඒ අරලු ඒ කඳෙන් අතු වලින් ආපු ඒ මුල් නිසා ඒ සමහරවිට මුලින්ම හටගත්ත කඳටත් වඩා ලොකුයි ඒ බැහැපු අරලු. එතකොට මේක සම්පූර්ණ පැටලැවිල්ලක තියෙන්නේ.
පස්සේ කාලෙක බලන කෙනෙක්ට මුල් කඳ මොකක්ද කියලා හොයාගන්න බෑ. ඉතින් අන්න ඒ වගේ අපේ මේ ඇතුළෙන්ම හටගන්න විතර්ක අන්තිමට කොහෙන් කෙලවර වෙනවද? කොහෙන්ද මේක හටගත්තේ? අගක් මුලක් නැති ස්වභාවයක් ඔන්න ඊළඟට හටගන්නවා. ඒ නිසා මේ හිතේ පහළ වෙන මේ විතර්ක පස්සේ තව තව වර්ධනය වෙලා ගිහිල්ලා ප්‍රපංච මට්ටමකටපත් වෙලා අපි ඒකේ වහලෙක් බවට පත් වෙනවා කියන එක හරි ඉක්මනට සිද්ධ වෙනවා. ඉතින් ඒකතකින් ඒකේ තියෙන භයානකකම හඳුනගන්න එක ඉතාම වැදගත්. ඒ නිසා අපේ හිතේ ප්‍රපංච ක්‍රියාත්මක වෙන තාක් අපි දිගින් දිගට ඔහේ කල්පනා කර ඉන්න තාක් අපිට සහනයක් ලැබෙන්නේ නැහැ. අපි හිතනවා අපිට හිතලා මේ වැඩේ කරගන්න පුළුවන්. හිතලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් කියලා සමහරවිට ඉතින් අපි හිතනවා. සමහරවිට හිතන්න ගිහිලා තව පැටලෙන එක තමයි වෙන්නේ. අපි හිතලා සමහරවිට හිතීම හරහා හිතේ ලෙඩ හදා ගන්නවා. මානසික රෝග හදා ගන්නවා. මොකද හිතලා වැඩි වෙලා. ඒ නිසා පින්වත්නි මේ බුදුරජාන් වහන්සේ දෙන විසඳුම හිතලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙම නැත්නම් හිතලා දාර්ශනිකයෝ වෙලා හිතීම හරහා චින්තකයෝ වෙලා අපිට මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. එහෙනම් මේ සිතීම විතර්ක කිරීම ප්‍රපංච කිරීම සමනය කිරීම හරහා යන මාර්ගයක් තමයි බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ. දැන් යම් කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා නම් ඌමනා වෙලාවට හිතන්නත් ඌමනා නැති වෙලාවට නොහිතා ඉන්නත් අන්න ඒ මට්ටම තමයි ඊටාම වටින්නේ. ඒ කියන්නේ ඌමනා වෙලාවට යම්සි දෙයක් කල්පනා කරන්න එයාට බාධාවක් ඇත්තෙත් නැහැ. එයා ඒක බොහොම නිවැරදිව ඒ අවශ්‍ය දේ කල්පනා කරනවා. හැබැයි ඒකෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ ගත්තට පස්සේ හිතන්න නැතුව ඉන්නවා. දැන් පින්වත්නි අපි හිතමු අපිට පොතක් බලන්න උවමනයි. එතකොට ඉතින් අපි මේ පොත අරගෙන ඇහැ පාවිච්චි කරලා මේ පොත බලනවා. දැන් මේ පොත බලලා ඉවරනාට පස්සේ පොත පැත්තකින් තියනවා. දැන් ඇහෙන් මේ පොත දිහා බලන්නේ නැහැ. දැන් එතකොට අපිට ඕන නම් ඇහැ වහගන්න පුළුවන්. දැන් එතකොට පොත බලද්දී ඇහැ අරගෙන මේ පොත බලනවා. පොත බලලා ඉවරනාට පස්සේ හරි නැත්නම් ඇති වුණාට පස්සේ හරි පොත පැත්තකින් තියලා ඇහැ වහගෙන ඉන්නවා. ඒ කියන්නේ මේ ඇහැ කියන එක අපිට එනම් ඌමනා නම් පාවිච්චි කරන්න පුළුවන්. ඌමනා නැති වෙලාවට වහගෙන ඉන්න පුළුවන්. දැන් පින්වත්නි අපිට පුළුවන් ද ඔය වගේ දෙයක් අපේ හිතට කරන්න. ඒ කියන්නේ අපිට යම් වෙලාවක ඌමනා වෙනවා අතීතයේ වෙච්ච දෙයක් ගැන මතක් කරලා ඒකෙන් යම්සි පාඩමක් ඉගෙන ගන්න. යම්සි මතකයක් අවදි කරගන්න ඌමනා වෙනවා. අපි තුමු ප්‍රශ්න පත්‍රයට උත්තර දෙන්න ගියාම ඒ යම්සි දෙයක් මතක් කරගන්න සිද්ධ වෙනවා. ඒ නිසා අතීතය ගැන ස්මරණයක් කරන්න ඕන අපිට සිද්ධ වුණා. ඉතින් අපි මේ ස්මරණය කළා. මතක් කරගත්තා. උත්තරෙත් ලිව්වා. නැත්තම් ඒ ගන්න තියෙන ප්‍රයෝජනේ ගත්තා. ඊට පස්සේ ඒ වැඩේ හමාරු වුණාට පස්සේ අපිට පුළුවන්ද දැන් නැවතත් හිත සම්පූර්ණයෙන්ම නිශ්ශබ්ද කරගන්න. ඊට පස්සේ අපි හිතමු අපිට යම්සි අනාගතය ගැන යම් සැලසුමක් හදන්න හිතුණා. අපි තුමින් අපි රාජකාරී කරන තැන අපිට පැවරලා තියෙන මොකක් හරි අනාගතය හා සම්බන්ධ සැලසුමක් හදන්න. ඉතින් අපි ටිකක් කල්පනා කළා එහෙට මෙහෙට තර්කමය වශයෙන් හිතලා යම් උපක්‍රම පාවිච්චි කළා. ඉතින් අපි ඒ කටයුත්ත අපේ හිත පාවිච්චි කළා. තර්කණය පාවිච්චි කළා. ඒ කටයුත්ත කළා. ඒ වැඩේ හමාරු වුණාට පස්සේ අපිට පුළුවන්ද දැන් ඒ හිතිල්ල නවත්තන්න. ඒ තර්කණය නවත්තන්න. නවත්තලා සංසිඳුණු හිතක් ඇති කරගන්න. දැන් පින්වත්නි මෙන්න මේ මට්ටම තමයි බුදුරජාණන් වහන්සේ අගය කළා තියෙන්නේ. ඒ නිසා මේ විතර්ක ගැන කතා කරද්දී එතනින් අදහස් වෙන්නේ නැහැ අපි කිසිම විතර්කයක් කරන්නේ නැතිව හිත නිකන් ගොළු මට්ටමක තබා ගන්නවා කියලා. ඇහෙන් රූප බලලා ඒකෙන් ප්‍රයෝජනෙ ගන්න පුළුවන් අවස්ථාවන් තියෙනවා. කනෙන් ශබ්ද අහලා ප්‍රයෝජනෙ ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ වගේ තමයි මේ හිතිනුත් යමක් හිතලා ප්‍රයෝජනෙ ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ වෙලාවේදී මේ ප්‍රයෝජනෙ ගත්තා. හැබැයි ඊට පස්සේ නැවතත් හිත සංසුන් කරගත්තා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා යම්සි කෙනෙකුට මේ විදිහට මේ විතර්කයන් හැසිරවීමේ හැකියාවක් තියෙනවා නම්
එයා පැමිණිලා තියෙනවා විතර්ක වශී භාවයකට. අයං උච්චති භික්කවේ භික්ඛු වසී විතක්ක පරියාපතේසු කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. මේ යෝගාවචරයා මේ භික්ෂුන් වහන්සේ පැමිණලා තියෙනවා විතර්ක වශී භාවයකට. වසී විතක්ක පරියාපතේසු. යං විතක්කං ආකංකිස්සති තං විතක්කං විතක්කෙස්සති. යම්ස විතර්කයක් යාට කරන්න ඕනේ නම් යමක් කල්පනා කරන්න ඕන නම් එයා ඒක කල්පනා කරනවා. යං විතක්කං නාකංකිස්සති න තං විතක්කං විතක්කෙස්සති. යමක් හිතන්න සුදුසු නැත්තම් විතර්කණය දැන් නතර කරන්න අවශ්‍ය නම් එයා ඒක නතර කරනවා. අනවශ්‍ය දේවල් හිතන්න නැතුව ඉන්නවා. දැන් මෙන්න මේ ආකාරයෙන් හිත හසුරවන්න පුළුවන් මට්ටම යම්ස කෙනෙකුට පවත්වමින් දෙකට කටයුතු කරන්න පුළුවන් නම් එයා ඒක ඒ නිවැරදි ආකාරයෙන් හැසිරවීම නිසා එයාට පුළුවන් වෙනවා කියලා කියනවා තණ්හාව ෂේ කර හරින්න, සංයෝජන හැකිලි දිග හරින්න, සම්පූර්ණයෙන්ම මානය ෂේ කර හරින්න, සම්පූර්ණයෙන් දුක දුරු කර හරින්න. අච්චෙජ්ජි තණ්හං වාවත්තයි සංයෝජනං සම්මා මානාභි සමයා අන්තමකාසි දුක්ඛස්ස. යා සම්පූර්ණයෙන් තණ්හාව ෂේ කර ගැනීමේ හැකියාව තියෙනවා. සංයෝජන හැකිලි දිගහැරීමේ හැකියාව තියෙනවා. මාන්නේ දුරු කරගන්න හැකියාව තියෙනවා. දුක දුරු කරගන්න හැකියාව තියෙනවා. ඒ නිසා මේ විතර්ක නිවැරදි අන්දමින් හැසිරවීම කියන එක බුදුරජාන් වහන්සේ පෙන්වන දහමේ අතිශය වැදගත් ප්‍රදේශයක් වෙනවා. යම්සි වෙලාවක ඒ තනත්තට පුළුවන් නම් සියලු විතර්කයන් සමනය කරගෙන ලෝවේ කිසිවක් උපාදාන නොකර අනිශ්චිතව වාසය කරන්න අන්න ඒ තනත්තා නිවීමක් භුක්ති විඳිනවා. එයාගේ හිතේ ආශ්‍රවයනුත් සම්පූර්ණයෙන්ම දැන් මෙබඳු ප්‍රතිපදාවක් කරහා ෂේ වෙලා නම් එහෙනම් උතුම් වූ අරහත්ත්වයට ඒ තනත්තාපත් වෙලා කියලා කියන්නත් පුළුවන්. ඒ කාරණාව හෙළිවෙන ලස්සන ගාථාවක් එනවා තේරී ගාථාවල. විමලා කියන රහත් තෙරණිය. එතුමිය මතක් කරනවා සාජ්‍ය පිණ්ඩං චරිත්වාන මුණ්ඩා සංඝාටි පාරුතා නිසින්නා රුක්ඛ මූලම්හි අවිතක්කස්ස ලාභිනී. මම පිණ්ඩපාතේ කරගෙන මේ ගමේ නගරයේ පිණ්ඩපාතේ මම හැසිරුණා. මේ මුඩු වූ හිස සහිතව ඒ වගේම මේ පත්ත චීවර අරගෙන කියන්නේ ප්‍රාත්තරේ සිවුරු දරාගෙන තමයි මම මේ පිණ්ඩපාතේ කරගෙන ගියේ. ඊට පස්සේ මම ඒ කටයුත්ත අවසන් වුණාට පස්සේ මම මොකද කරන්නේ? නිසින්නා රුක්ක මූලම්හි අවිතක්කස්ස ලාභිනී. දැන් මම ඊළඟට ගහක් යටට ඇවිල්ලා වාඩි වුණා. වාඩි වෙලා මම මේ අරහත් ඵල සමාධියට සමවැදුණා. අවිතක්කස්ස ලාභිනී කියලා කියන්නේ පින්වත් මේ කිසිම විතර්කයක් නැති සියලු විතර්කයන් සමනය වෙච්ච ඒ ආශ්‍රවේනුත් ඡය වෙච්ච මට්ටම. සබ්බේ යෝගා සමුච්චින්නා යේ සිබ්බා යේච මානුසා. ඒ මිනිස්සෙයින් හා සම්බන්ධ දෙවියන් හා සම්බන්ධ යම් හෝ බැඳීම් තියෙනවා නම් ඒවා මං සමූලොත් පාඨනය කරා මුලිනු පුටා දැම්මා. කෙපෙත්වා ආසවේ සබ්බේ සීති භූතාම්හි නිබ්බුතාති. මම සියලුම ආශ්‍රවයන් ඡය කර හැරියා. සිසිල් වුණා නිවුණා. එහෙමනම් ඒ රහත් තෙරණිය හරිම සුන්දර විදිහට අපිට ප්‍රකාශ කරනවා එතුමියේ ක්‍රමානුකූලව ප්‍රතිපදාවක් අනුගමනය කරගෙන ගිහිල්ලා මේ බොහොම සරල ජීවිතයක ඒ ලබන නිරාමිස ප්‍රීතිය, නිරාමිස සුවය. පිණ්ඩපාතේ ගිහිල්ලා ඒ කටයුතු හමාරු වුණාට පස්සේ ගහම් මුගලට ඇවිල්ලා වාඩි වුණා. ඒ අවිතර්ක සමාධියකට සමවැදුණා. සියලුම ආශ්‍රවයන් ඡය කළා හැරලා තිනවා. ඒ වගේම මිනිස්සෙයින්ගේ දෙවියන්ගේ ඒ තියෙන සියලු බැඳීම් අතහැරලා දාලා තියෙනවා. ඒහා සම්බන්ධ සියලු බන්ධන දුරු කළා තියෙනවා. ඒ වගේම සිසිල් වෙලා නිවිලා තියෙනවා. තේනම් පින්වත්නි මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය එක පැත්තකින් බොහොම ගැඹීරයි කියන්න පුළුවන්. තවත් පැත්තකින් අපිව
බොහොම සංකීර්ණ ව්‍යාකූල තත්වයක ඉඳලා බොහොම සරල සුන්දර ගැඹුරු මට්ටමක් දක්වා අරන් යනවායි කියලා කියන්නත් පුළුවන්. ඒ නිසා අද මේ පහාන සංඥාවේදී ඒ බුදුරජාන් වහන්සේ මතු කරන ඒ ධර්ම කොටාශයන් අපේ ජීවිතවලටත් එකතු කරගෙන අපේ මේ බණ භාවනාවත් තව ශක්තිමත් කරගන්න මඟ පෙන්වීමක් දිරිගැන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.